හරි අයබෝවන් පුතේ මුලින්ම කියන්න උගලන්ට මාව පේනවද සහ මාව ඇහෙනවද ඉස්ලාම කියන්න උගලන්ට මාව පේනවද සහ මාව ඇහෙනවද මෙසේජ් එකක් දාන්න පුතේ chat box එකට හරි පුතේ හරි එතකොට අපි මෙතෙක් වෙලා ඔයගොල්ලොත් එක්ක සාකච්ඡා කර ඉඳියේ 9 වසර දෙවැනි පාඩම ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය බලය කියන පාඩම තමයි අපි මේ වෙනකොට ඔයගොල්ලොත් එක්ක කතා කර ඉඳියේ. හරි. මම ගිය සතියේ කතා කරා උඩරට රාජධානියේ අභ්‍යන්තර බල අරගලය පිළිබඳව. උඩරට රාජධානියේ අභ්‍යන්තර බල අරගලය පිළිබඳව ඔයගොල්ලොත් එක්ක කතා කරා. එතකොට පුතේ මේ උඩරට බල අරගලය ගත්තට පස්සේ මම මුලින්ම ටිකක් පැහැදිලි කරගෙන යන්නම්. අද තියෙන අපේ නෝට් එක පොඩ්ඩක් ලියා ගන්න තියෙනවා. මම ගිය සතියේ පැහැදිලි කරපු ටික. පුතේ මේ 1803 වර්ෂයේදී බ්‍රිතාන්‍යය 1803 වර්ෂයේදී බ්‍රිතාන්‍යය එහෙම නැත්නම් පුතේ ඉංග්‍රීසීන් යනවා උඩරට ආක්‍රමණය කරන්න යනවා. නමුත් පුතේ මේ බ්‍රිතාන්‍යය එහෙම නැත්නම් ඉංග්‍රීසීන් 1803 දී උඩරට ආක්‍රමණය කරන්න ගියාම ඒ උඩරට ආක්‍රමණය 1803 ආක්‍රමණය අසාර්ථක වෙනවා. මේ උඩරට අල්ලන්න ගිය ඉංග්‍රීසීන්ට මේ උඩරට රාජධානිය අල්ලගන්න බැරි වෙන්න එහෙම නැත්නම් ආක්‍රමණය කරන්න බැරි වෙන්න සිදුවෙච්ච ප්‍රධානතම සිදුවීම තමයි පුතේ මේ 1803 වර්ෂයේදී මේ කන්ද උඩරට පාලනය කරේ ශ්‍රී වික්‍රම රාජසිංහ රජු. මේ 1803 වගේ වර්ෂය වෙනකොට මේ උඩරට ප්‍රදේශයේ ඉඳපු ජනතාවගේ සහයෝගය, ඒ වගේම රදලීන්ගේ සහයෝගය, ඒ වගේම භික්ෂූන් වහන්සේලාගේ සහයෝගය සම්පූර්ණයෙන්ම රජුට ලැබිලා තිබ්බේ. ඒ නිසා පුතේ මේ බ්‍රිතාන්‍යයන්ට 1803 වර්ෂයේදී උඩරට ආක්‍රමණය කරන්න යන්න බැරි වෙනවා. නමුත් පුතේ මෙන්න මේ බ්‍රිතාන්‍යෝ 1815 දී යනවා කන්ද උඩරට ආක්‍රමණය කරන්න. පුතේ මේ 1815ට ආසන්න කාලයේදී මේ උඩරට පාලනය කරපු ශ්‍රී වික්‍රම රාජසිංහ රජුරවන්ට ජනතාවගේ සහයෝගයවත්, ඒ වගේම රදලීන්ගේ සහයෝගයවත්, භික්ෂූන් වහන්සේලාගේ සහයෝගයවත් ලැබුණේ නැහැ. මේ 1815 කාලවකවානුව තුල උඩරට පාලනය කරපු ශ්‍රී වික්‍රම රාජසිංහ රජුරෝ තනි වෙලා ඉඳී මේ උඩරට රාජධානියේ අභ්‍යන්තර බල අරගලයක් තිබ්බා. හරි. එතකොට පුතේ අපි ගිය සතියේ කතා කරා උඩරට රජු සහ මේ රදලයන් අතර ඇති වූ අර්බුදය පිළිබඳව කතා කරා. ඒ වගේම උඩරට රජු සහ භික්ෂූන් වහන්සේලා අතර තිබූ අර්බුදය පිළිබඳව කතා කරා. ඒ වගේම කතා කරා පුතේ මේ උඩරට රජු සහ මහ ජනතාව අතර තිබුණු අර්බුදය පිළිබඳව කතා කරා. හරි. අද අපිට තියෙන පුතේ ටික ලියා ගන්න. තියෙන්නේ. ගිය සතියේ මේ නෝට් එක ලිව්වේ නැහැනේ. පුතේ ගිය සතියේ ඉඳපු කෙනෙක් දාන්න මේ නෝට් එක ලිව්වේ නැහැනේ අපි. හරි. එහෙනම් ලියා ගන්න පුතේ මාතෘකාව. මාතෘකාව ලියන්න පුතේ රජු සහ රදලයන් අතර ඇති වූ අර්බුදය. රජු සහ රදලයන් අතර ඇති වූ අර්බුදය ලියගන්න පුතේ. ශ්‍රී වික්‍රම රාජසිංහ රජු
श्री विक्रम राजसिंह रजु श्री विक्रम राजसिंह रजु උඩරට ප්‍රදේශයේ ගෙන ගිය ක්‍රියාකලාපය නිසා උඩරට 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 ගෙන ගිය ක්‍රියාකලාපය නිසා රජු සහ රදලයන් අතර රජු සහ රදලයන් අතර රජු සහ රදලයන් අතර රජු සහ රදලයන් අතර ඒක ලිව්වද පුතේ? ඒ නෝට් එක ලිව්වද? ලිව්වා. හරි හරි ඒක ලියලා තියෙනවා. හරි හරි. එහෙනම් අත කතා කරන් තියන්නේ උඩරට රජු අත්අඩංගුවට ගැනීම. උඩරට රජු අත්අඩංගුවට ගැනීම. නැහැ සර් අද තියෙන සාමාන්‍ය ජනතාව අතර ඇති වූ අර්බුද ලියන්න තියෙනවා එහෙනම් මාතෘකාව ලියා ගන්න. පුතේ මට පොඩ්ඩක් හැමදාම පොඩ්ඩක් චුට්ටක් මතක් කරන්න ලියන්න තියෙන නෝට් එක මොකද පන්ති සෑහෙන්න ප්‍රමාණයක් තියෙනවා. අර පන්ති සෑහෙන්න ප්‍රමාණයක් තියෙනවා. ඒ නිසා පොඩ්ඩක් 9 වසර ගත්තට පස්සේ ඕගොල්ලෝ වගේ තව කණ්ඩායම් 3ක් ඉන්නවා පුතේ මට. හරි ඕගොල්ලෝ වගේ තව කණ්ඩායම් 3ක් ඉන්නවා. හරිද? ඊට පස්සේ 11 වසර කණ්ඩායම් 3ක් තියෙනවා. ඊට පස්සේ 9 මේ 10 වසර කණ්ඩායම් 3ක් තියෙනවා. ඒ නිසා පොඩ්ඩක් නවත්තපු දැන මට පොඩ්ඩක් කියන්න. හරි. එහෙනම් මාතෘකාව ලියගන්න පුතේ රජු සහ සාමාන්‍ය ජනතාව අතර ඇති වූ අර්බුදය ලියගන්න මාතෘකාව රජු සහ සාමාන්‍ය ජනතාව අතර ඇති වූ අර්බුදය රජු සහ සාමාන්‍ය ජනතාව අතර ඇති වූ අර්බුදය රජු සහ සාමාන්‍ය ජනතාව අතර ඇති වූ අර්බුදය ලියගන්න පුතේ මාතෘකාව රජු සහ සාමාන්‍ය ජනතාව අතර ඇති වූ අර්බුදය රජු සහ සාමාන්‍ය ජනතාව අතර ඇති වූ අර්බුදය හරි ලියගන්න පුතේ 1803 වර්ෂයේදී 1803 වර්ෂයේදී 1803 වර්ෂයේදී 1803 වර්ෂයේදී 1803 වර්ෂයේදී කන්ද උඩරට ආක්‍රමණයට පැමිණි ඉංග්‍රීසීන්ට 1803 වර්ෂයේදී කන්ද උඩරට ආක්‍රමණය කිරීමට පැමිණි ඉංග්‍රීසීන්ට පුතේ ඉක්මනට ලියා ගන්න 1803 වර්ෂයේදී කන්ද උඩරට ආක්‍රමණය කිරීමට පැමිණි ඉංග්‍රීසීන්ට උඩරට ආක්‍රමණය කිරීමට නොහැකි වූයේ උඩරට ආක්‍රමණය කිරීමට නොහැකි වූයේ උඩරට ආක්‍රමණය කිරීමට නොහැකි වූයේ පොඩ්ඩක් උඩරට ආක්‍රමණය කිරීමට නොහැකි වූයේ 1803 වර්ෂයේදී කන්ද උඩරට ආක්‍රමණය කිරීමට පැමිණි ඉංග්‍රීසීන්ට උඩරට ආක්‍රමණය කිරීමට නොහැකි වූයේ මහ ජනතාවගේ සහයෝගය මහ ජනතාවගේ සහයෝගය මහ ජනතාවගේ සහයෝගය මහ ජනතාවගේ සහයෝගය රජුට ලැබුණු හේනි රජුට ලැබුණු හේනි රජුට ලැබුණි නමුත් මෙම කාලවකවානුව තුලදී
මෙම කාලවකවානුව තුලදී ඉක්මනට ලියන්න පුතේ. හිස්ටරි වගේ සබ්ජෙක්ට් එකේ නෝට් එකක් පටපට ගෑවිලා ලියන්න පුළුවන් වෙන්න ඕනේ. නමුත් මෙම කාලවකවානුව තුලදී මහ ජනතාවගේ සහයෝගය රජුට නොලැබුණි. උඩරට රාජධානියේ ඇති වූ අර්බුදයේ උච්චතම අවස්ථාව මෙයයි. උඩරට රජු සහ මහජනතාව අතර අර්බුදය ඇතිවීමට හේතු වූයේ එක කියලා ලියා ගන්න පුතේ. එක කියලා ලියා ගන්න. පළවෙනි එක. ශ්‍රී වික්‍රම රාජසිංහ රජුට විරුද්ධ වූ ඇහැලේ පොළ අත්අඩංගුවට ගැනීමට නොහැකි වූ නිසා ඔහුගේ පවුලේ උදවියට ක්‍රූර මරණ දඩුවම් ලබා දීම හේතුවෙන් ජනතාව කනස්සල්ලට පත්වීම
ජනතාව කනස්සල්ලට පත්වීම ජනතාව කනස්සල්ලට පත්වීම ජනතාව කනස්සල්ලට පත්වීම ජනතාව කනස්සල්ලට පත්වීම ජනතාව කනස්සල්ලට පත්වීම ජනතාව කනස්සල්ලට පත්වීම දෙවනි එක ලියා ගන්න පුතේ දෙවනි එක ලියා ගන්න මහනුවර රාජකාරිවලට පැමිණි මහනුවර රාජකාරිවලට පැමිණි මහනුවර රාජකාරිවලට පැමිණි සබරගමුවේ හා සතර කෝරළ වැනි ප්‍රදේශවල සතර කෝරළය වැනි ප්‍රදේශවල මහනුවර රාජකාරිවලට පැමිණි සබරගමුව හා සතර කෝරළය ප්‍රදේශවල ජනතාවට රාත්‍රී කාලය ගත කිරීමට මහනුවර ප්‍රදේශය තහනම් කිරීම Saya pun kaya. Saya pun kaya dulu. මහනුවර ප්‍රදේශයේ රාජකාරී වලට පැමිණි සබරගමුව සහ සතර කෝරළයේ ජනතාවට රාත්‍රී කාලය ගත කිරීමට මහනුවර තහනම් කිරීම තුන්වෙනි එක ලියා ගන්න පුතේ තුන්වෙනි එක ලියා ගන්න භික්ෂූන් වහන්සේලාට මරණ දඬුවම ලබා දීම හේතුවෙන් මරණ දඬුවම ලබා දීම හේතුවෙන් ජනතාව කනස්සල්ලට පත් වී සිටීම 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 අපි මෙන්න මේ දක්වා කතා කරලා ඉවරයි අපි මේ දක්වා කතා කරලා ඉවරයි තාගේ පුතේ මයික් ඔන් කරලා තියෙනවා මයික් ඕෆ් කරගන්න කරුණා කරලා හරි පුතේ අපි මේ දක්වා කතා කරලා ඉවරයි එතකොට මෙන්න මේ කාලවකවානුව වෙනකොට ඒ කියන්නේ පුතේ දැන් මේ 1815 වගේ කාලවකවානුව වෙනකොට මේ උඩරට ප්‍රදේශය පාලනය කරපු ශ්‍රී වික්‍රම රාජසිංහ රජුරවන්ට ජනතාවගේ සහයෝගයක් නැහැ. ඒ වගේම භික්ෂූන් වහන්සේලාගේ සහයෝගයක් නැහැ. ඒ වගේම රදලීන්ගේ සහයෝගයක් නැහැ. මෙන්න මේ කාලවකවානුව වෙනකොට පුතේ මේ උඩරට රජු තනි වෙලා ඉඳී. එතකොට පුතේ මේ ඉංග්‍රීසීන් දැන් කල්පනා කරනවා දැන් යකඩෝ මේ උඩරට රජුට කාගේවත් සහයෝගයක් නැහැ. උඩරට රජුට කිසිම කෙනෙක්ගේ සහයෝගයක් නැහැ. මෙන්න මේ මොහොත තමයි උඩරට රජුව අත්අඩංගුවට ගන්න පුළුවන්. එහෙම නැත්නම් පරාජයට පත් කරන්න පුළුවන් හොඳම වෙලාව කියලා කල්පනා කරනවා ඉංග්‍රීසි.
එතකොට පුතේ මෙන්න මේ කාලවකවානුව වෙනකොට 1815 වගේ කාලවකවානුව වෙනකොට මේ ලංකාවේ මුහුදුබඩ ප්‍රදේශ පාලනය කරපු ඉංග්‍රීසි ආණ්ඩුකාරවරයා තමයි පුතේ රොබර්ට් බවුන්ඩරි ආණ්ඩුකාරවරයා. කවුද? රොබර්ට් බවුන්ඩරි. රොබර්ට් බවුන්ඩරි ආණ්ඩුකාරවරයා තමයි මෙන්න මේ කාලවකවානුව වෙනකොට මෙන්න මේ පසුබිම සකස් වෙලා තියෙනකොට මේ ලංකාවේ මුහුදුබඩ ප්‍රදේශ පාලනය කරපු ඉංග්‍රීසි ආණ්ඩුකාරවරයා වුණේ. උදේ මේ රොබර්ට් බවුන්ඩරි කල්පනා කරනවා මෙන්න මේ මොහොත තමයි උඩරට ආක්‍රමණය කරන්න පුළුවන් සුපිරිම වෙලාව කියලා, නියමම වෙලාව කියලා. ඒ අනුව පුතේ ජෝන් ඩොයිලිගේ සහ ඇහැලේ පොළ අධිකාරම්ගේ ඇහැලේ පොළගේ උපදේශන මත යනවා පුතේ කන්ද උඩරට ආක්‍රමණය කරන්න ඉංග්‍රීසීන්. කන්ද උඩරට ආක්‍රමණය කරන්න ඉංග්‍රීසීන් යනවා. මේ ඉංග්‍රීසීන්ට පහසුවෙන්ම කන්ද උඩරටට යන්න පුළුවන් වෙනවා. කන්ද උඩරටට යන්න පුළුවන් වෙනවා. මොකද පුතේ රජුට කාගේවත් සහයෝගයක් නැහැ. රජුට මේ වෙනකොට කිසිම කෙනෙක්ගේ සහයෝගයක් නැහැ. රජු මේක දැනගත්තා. එනකොට නම් හරියන්නේ මට මොකෙකින්වත් සහයෝගයක් නැහැ. දැන් සුද්දොත් එනවා මාව අල්ලගන්න. මම මේ වෙලාවේ පැනලා යන්න ඕනි. කියලා කල්පනා කරනවා. ඒ අනුව පුතේ ශ්‍රී වික්‍රම රාජසිංහ රජුෝ තමන්ගේ බිසෝවරු දෙන්නත් එක්ක පුතේ මැද මහනුවරට පලා යනවා. ඔයාලට දන්නේ මැද මහනුවරට. මැද මහනුවරට කවුද පලා යන්නේ? ශ්‍රී වික්‍රම රාජසිංහ රජුෝ පලා යනවා. මේ මැද මහනුවරට පලා ගියපු මේ ශ්‍රී වික්‍රම රාජසිංහ රජුරුවන්ව අල්ලලා දෙන්නේ පුතේ මේ උඩරට මහ ජනතාවමයි. උඩරට තාවම තමයි මේ ශ්‍රී වික්‍රම රාජසිංහ රජුරුවන්ව බ්‍රිතාන්‍යයන්ට අල්ලලා දෙන්නේ. ඊට පස්සේ පුතේ බ්‍රිතාන්‍යයන් විසින් එහෙම නැත්නම් ඉංග්‍රීසීන් විසින් ශ්‍රී වික්‍රම රාජසිංහ රජුරුවන්ව අත්අඩංගුවට ගන්නවා. අත්අඩංගුවට අරගෙන ඔහුගේ ආරක්ෂාව පිණිස ශ්‍රී වික්‍රම රාජසිංහ රජුරුවන්ව අරන් එනවා කොළඹට. කොළඹට අරන් ආපු ශ්‍රී වික්‍රම රාජසිංහ රජුරුවන්ව පුතේ 1816 දී පුතේ ඉන්දියාවට පිටුහල් කරනවා. ඊට පස්සේ පුතේ ඉන්දියාව තුන ටික කාලයක් ඉඳපු ශ්‍රී වික්‍රම රාජසිංහ රජුරුවන්ට උදරේ ආබාධ මිය යනවා. උදරේ ආබාධයක් ඇදිලා මිය යනවා. හරි. දැන් කන්ද උඩරටත් ඉංග්‍රීසීන් යටත් කරගෙන ඉවරයි. හරි. මේ දක්වා තේරුණාද පුතේ? කියන්න මේ ශ්‍රී වික්‍රම රාජසිංහ රජුරුවන්ව අත්අඩංගුවට ගත්ත හැටි තේරුණාද දැන්? ආපහු තව දුරටත් පැහැදිලි කරන්න ඕනිද? ආපහු පාරක් කියා දෙන්න ඕනිද? පොඩ්ඩක් පුතේ මයික් ඔන් කරන්න එපා. මැසේජ් එකක් දාන්න. ආපහු පාරක් කියා දෙන්න ඕන නම් කියන්න. තේරුණා? තේරලා තියෙන හැමෝටම තේරුණාද? හරි. එහෙනම් මාතෘකාව ලියා ගන්න පුතේ 1815 දී උඩරට ආක්‍රමණය සහ රජු අත්අඩංගුවට ගැනීම. මාතෘකාව ලියා ගන්න පුතේ 1815 දී උඩරට ආක්‍රමණය කිරීම සහ රජු අත්අඩංගුවට ගැනීම. දී උඩරට ආක්‍රමණය කිරීම සහ රජු අත්අඩංගුවට ගැනීම. 1815 වර්ෂය වන විට 1815 වර්ෂය වන විට උඩරට රජුට
භික්ෂුන් වහන්සේලාගේ හා මහ ජනතාවගේ සහයෝගය නොලැබුණු නිසා උඩරට ව්‍යාකූල තත්වයකට පත්ව තිබුණේ 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 තමන්ට වාසිදායක හොඳම අවස්ථාව බව තේරුම්ගත් රොබර්ට් බවුන්ඩ්රික් ජෝන් ඩොයිලිගේ බුද්ධි තොරතුරු සහ ඇහැලේ පොළගේ උපදෙස් මත කන්ද උඩරට ආක්‍රමණය කිරීමට තීරණය කරන ලදී. කොළඹ තමා ගාල්ල තමා කියලා අකුරට යන්න එපා තමාවත් දාන්න හොඳේ. කොළඹ ගාල්ල මීගමුව ත්‍රිකුණාමලය මඩකලපුව කොළඹ ගාල්ල මීගමුව ත්‍රිකුණාමලය මඩකලපුව වැනි ප්‍රදේශවලින් බලසේනාංක 8ක් මහනුවර ප්‍රදේශයට පිටත්ව ගියේය. කිසිදු පුද්ගලයෙක්ගේ රජුට නොලැබුණු නිසා
ඒ සහයෝගයක් රජුට නොලැබුණු නිසා ඉංග්‍රීසි බලසේනාංගවලට කන්ද උඩරටට පහසුවෙන් ඇතුළත් වීමට හැකි විය. කන්ද උඩරටට පහසුවෙන් ඇතුල් වීමට හැකි විය. මහනුවරට කන්ද උඩරටට පහසුවෙන් ඇතුල් වීමට හැකි විය. පහසුවෙන් ඇතුල් වීමට හැකි විය. පහසුවෙන් ඇතුල් වීමට හැකි විය. මේ తত্ত্বය තුල ශ්‍රී වික්‍රම රාජසිංහ රජු තමන්ගේ බිසෝවරු දෙදෙනාත් සමග මැද මහනුවරට පලා යන ලදී. මැද මහනුවර බෝමුරේ සැඟව සිටි ඔවුන්ව ඉංග්‍රීසීන්ට අල්ලා දෙන්නේ උඩ රැටියන් පිරිසක් විසිනි. මැද මහනුවර බෝමුරේ සැඟව සිටි ඔවුන්ව ඉංග්‍රීසීන්ට අල්ලා දෙන්නේ උඩ රැටියන් පිරිසක් විසිනි. අත්අඩංගුවටගත් රජුව 1816 වර්ෂයේදී ඉන්දියාවේ වෙල්ලෝරේට බලන්න බෝඩ් එක වෙල්ලෝරේට පිටුවහල් කිරීමෙන් පසුව එහි සිරගතව සිටියදී උදරේ ආබාධයක් ඇතිව මිය යන ලදී.
උදරයේ ආබාධයක් ඇතිව මිය යන ලදී. හරි පුතේ ආපහු ආගන්න මම පැහැදිලි කරන්නම්. ආපහු ආගන්න පැහැදිලි කරන්නම්. පුතේ මේ හොඳට අහගන්න දැන් ඈ. මේක තමයි අවසාන වතාවට කියලා දෙන්නේ. ඒ නිසා හොඳට අහගන්න. අවසාන වතාවට කියලා දෙන්නේ. ඒ නිසා හොඳටම අහගන්න. හරි. උදේ මේ 1815 වගේ කාලවකවානුව වෙනකොට මේ ආසන්න කාලවකවානුව වෙනකොට මේ උඩරට රජුට මහ ජනතාවගේවත් භික්ෂූන් වහන්සේලාගේවත් රදලයින්ගේවත් සහයෝගයක් ලැබුණේ නැහැ. රජු මේ වෙනකොට තනි වෙලා ඉඳියේ. උදේ මෙන්න මේ කාලවකවානුව වෙනකොට මේ ලංකාවේ බුදුබඩ ප්‍රදේශ පාලනය කරේ රොබර්ට් බවුන්ඩ්‍රික් ආණ්ඩුකාරවරයා. මේ රොබර්ට් බවුන්ඩ්‍රික් ආණ්ඩුකාරවරයා තීරණය කරනවා මේ මොහොත තමයි Tamanට වාසිදායක වන හොඳම මොහොත කියලා තීරණය කරගත්ත රොබර්ට් බවුන්ඩ්‍රික් මේ ජෝන් ඩොයිලිගේ බුද්ධි තොරතුරු සහ ඇහැලේ පොළගේ උපදේශය මත තීරණය කරන පුතේ කන්ද උඩරට ආක්‍රමණය කරන්න. ඒ අනුව පුතේ කොළඹින් ගාල්ලෙන් මඩ කලකුවෙන් ඊට පස්සේ මීගම්ුවෙන් ත්‍රිකුණාමලයෙන් වැනි ප්‍රදේශ වලින් බල සේනාංග 8ක් පිටත් වෙනවා පුතේ කන්ද උඩරට ප්‍රදේශයට පිටත් වෙනවා. පුතේ මේ ඉංග්‍රීසීන්ට පහසුවෙන් කන්ද උඩරටට පැමිණෙන්න පුළුවන් වෙනවා. ඒකට හේතුව තමයි මේ වෙනකොට මහ ජනතාවගේ සහයෝගය රජුට ලැබිලා තිබුණේ නැහැ. රජු තීරණය කරනවා මේක Tamanට අනාරක්ෂිතයි. මේ මොහොත Tamanට අනාරක්ෂිතයි කියලා තීරණය කරපු ශ්‍රී වික්‍රම රාජසිංහ රජුෝ Tamanගේ බිරිඳෑවරු දෙදෙනත් සමග මැද මහනුවර බෝමුරේ ප්‍රදේශයට පලා යනවා. මේ මැද මහනුවර බෝමුරේ ප්‍රදේශයේ සැඟව සිටි ශ්‍රී වික්‍රම රාජසිංහ රජුරුව සහ එම බිසෝරු දෙදෙනාව ඉංග්‍රීසීන්ට අල්ලා දෙන්නේ පුතේ උඩරටියන් විසින්මයි. ඊට පස්සේ පුතේ මේ ශ්‍රී වික්‍රම රාජසිංහ රජුරුව ඉංග්‍රීසීන්ගේ අත්අඩංගුවටපත් වෙනවා. මෙහෙම ඉංග්‍රීසීන්ගේ අත්අඩංගුවටපත් වෙච්ච ශ්‍රී වික්‍රම රාජසිංහ රජුරුවන්ව 1816 වර්ෂයේදී ඉන්දියාවට අදනාලුම් ඒ නිසා හරිම නියමයි කියලා ලියන්න. පුතේ කාගේද මයික් ඔන් කරලා තින්නේ? වෙන පන්තියකුත් ඇහුණා. වර්ෂයේදී කොහෙටද පුතේ ඉන්දියාවට පිටුවහල් කරන ශ්‍රී වික්‍රම රාජසිංහ රජුරුවන්ව මේ ඉංග්‍රීසීන්ගේ සිරමාරයේ සිටි ශ්‍රී වික්‍රම රාජසිංහ රජුරුව උදරේ ආබාධයක් හැදිලා මිය යනවා. දැන් පුතේ මේ කන්ද උඩරටම ඉංග්‍රීසීන්ගේ පාලනයට නතු වෙලා තමයි තිබ්බේ. ඒ අනුව පුතේ හොඳට අහගන්න මේ ඉංග්‍රීසීන්ට මේ කන්ද උඩරට ආක්‍රමණය කරන්න කන්ද උඩරට අල්ලගන්න එහෙම නැත්නම් ශ්‍රී වික්‍රම රාජසිංහ රජුවන්ව අත්අඩංගුවට ගන්න රදලෙන් උදව් කරනවා. මේ නිසා පුතේ ඉංග්‍රීසීන් සහ මේ උඩරට රදලයන් අතර පුතේ ගිවිසුමක් ඇති කරගන්නවා. ඒකට අපි කියනවා පුතේ කන්ද උඩරට ගිවිසුම. කන්ද උඩරට ගිවිසුම කියලා තමයි මෙන්න මේකට කියන්නේ. කන්ද උඩරට ගිවිසුම. මේ කන්ද උඩරට ගිවිසුමක් ගන්න හේතුව තමයි මේ ඉංග්‍රීසීන්ට උඩරට එහෙම නැත්නම් ශ්‍රී වික්‍රම රාජසිංහ රජුරුවන්ව අත්අඩංගුවට ගන්න රදලෙන් උදව් කරපු නිසා රදලෙන් සහ ඉංග්‍රීසීන් අතර පුතේ මොකක්ද ගිවිසුමක් ඇති කරනවා. ඒක තමයි පුතේ කන්ද උඩරට ගිවිසුම කියලා කියන්නේ. මේක තමයි කන්ද උඩරට ගිවිසුම කියලා කියන්නේ. හරි. එතකොට පුතේ මේ කන්ද උඩරට ගිවිසුමේදී බ්‍රිතාන්‍යයේ රජු වෙනුවෙන් මේකට අත්සන් කරේ රොබර්ට් බවුන්ඩ්‍රික් ආණ්ඩුකාරවරයා.
රොබර්ට් බවුන්ඩ්‍රික් ආණ්ඩුකාරවරයා තමයි පුතේ මේ උඩරට මේ බ්‍රිතාන්‍ය රජු වෙනුවෙන් මේ ගිවිසුමට අත්සන් කරේ. මේ ගිවිසුම අත්සන් කරේ පුතේ 1815 මාර්තු 2 වෙනිදා. 1815 මාර්තු 2 වෙනිදා. මේ ඉංග්‍රීසි රජු වෙනුවෙන් අත්සන් කරේ රොබර්ට් බවුන්ඩ්‍රික් ආණ්ඩුකාරවරයා සිංහලුන් වෙනුවෙන් උඩරටියන් වෙනුවෙන් මේ සඳහා අත්සන් කරේ රදල ප්‍රධානී පුතේ. රදල ප්‍රධානී. රදල ප්‍රධානී. පුතේ මම කිව්වා මේ කන්ද උඩරට ගිවිසුම අත්සන් කරන්නේ 1815 මාර්තු 2 වෙනිදා. 1815 මාර්තු 2 වෙනිදා උඩරට මගුල් මඩුවේදී. උඩරට මගුල් මඩුවේදී තමයි පුතේ මෙන්න මේක අත්සන් කරන්නේ. පුතේ මෙන්න මේ අත්සන් කරන්න ගිය වෙලාවේ හරි අපූර්ව සිද්ධියක් වෙනවා. මේ ගිවිසුම අත්සන් කරන්න ගිය වෙලාවේ හරි අපූර්ව සිදුවීමක් සිද්ධ වෙනවා. ඒ සිදුවීම තමයි පුතේ sorry sorry හරි ඒ අපූර්ව සිදුවීම තමයි පුතේ මේ ගිවිසුම අත්සන් කරන්න කලින් මේ ඉංග්‍රීසීන්ගේ කවුරුන් හෝ පුද්ගලෙක් මේ මගුල් මඩුව ඉස්සරහා තිබිච්ච මේ ලංකාවේ ජාතික කොඩිය පහළ හෙලලා ඉංග්‍රීසි කොඩිය ඔසවනවා. මෙන්න මේක දකින්න පුතේ සුමන්ගල හිමියෝ හික්කඩුවේ ශ්‍රී සුමන්ගල හිමියෝ මෙන්න මේ සිදුවීම වාරියපොළ ශ්‍රී සුමන්ගල හිමියෝ මෙන්න මේ සිදුවීම දකිනවා. මෙන්න මේ සිදුවීම දැකපු වාරියපොළ ශ්‍රී සුමන්ගල හිමියෝ තාම ඔබලට අපි රට ලියලා දුන්නේ නැහැ. මේ වෙනකන් අපිට තමයි තාමත් මේ රට අයිති කියලා ඉංග්‍රීසි ජජය පහත හෙළලා නැවතත් මේ සිංහ ජජය ඉහළට එසවුවා කියලා ජනප්‍රවාදයේ බව කියවෙනවා. හරි. මම ආපහු මේ දක්වා කියන්න. හොඳට අහගන්න පුතේ. දැන් මේ උඩරට ප්‍රදේශ ඉංග්‍රීසීන් විසින් ආක්‍රමණය කරලා අවසන්. උඩරට රජු වෙච්ච ශ්‍රී වික්‍රම රාජසිංහ රජුරන්ව අත්අඩංගුවට අරගෙන ඉවරයි. එතකොට පුතේ මේ ඉංග්‍රීසීන්ට මේ උඩරට රජු අත්අඩංගුවට ගන්න රදලයින් උපකාර කරා. මෙන්න මේ නිසා ඉංග්‍රීසීන් සහ රදලයන් අතර පුතේ ගිවිසුමක් ඇති කරනවා. මේ ගිවිසුමට කියනවා කන්ද උඩරට ගිවිසුම. මේ ගිවිසුම ගැහුවේ පුතේ 1815 මාර්තු 2 වෙනිදා. 1815 මාර්තු 2 වෙනිදා තමයි මෙන්න මේ ගිවිසුම ගැහුවේ. මේ උඩරට මේ කන්ද උඩරට ගිවිසුම වෙනුවෙන් මේ බ්‍රිතාන්‍ය රජු නියෝජනය කරලා මේ ගිවිසුමට අත්සන් කරේ රොබර්ට් බවුන්ඩ්‍රික් ආණ්ඩුකාරවරයා. ඒ වගේම කන්ද උඩරට ජනතාව වෙනුවෙන් මේ ගිවිසුමට අත්සන් කරේ රදල ප්‍රධානී. මෙන්න මේ ගිවිසුම අත්සන් කරන්න ගියපු වෙලාවේ පුතේ හරි අපූර්ව සිද්ධියක් වෙනවා. ඒ සිද්ධිය තමයි මේ ගිවිසුම අත්සන් කරන්න පෙර මේ කවුරු හෝ ඉංග්‍රීසි බටෙක් විසින් මේ සිංහ දජය පහත හෙළලා මේ ඉංග්‍රීසි දජය ඉහළට ඔසවනවා. එතකොට පුතේ තව වෙනකම් මේ ගිවිසුම අත්සන් කරලා නැහැ. තාම ඉංග්‍රීසියට රට ලියලා දීලා නැහැ. මේක දැකපු වාරියපොළ ශ්‍රී සුමන්ගල හිමියෝ මොකද්ද කියන්නේ? අපි තාම තොපිට රට ලියලා දුන්නේ නැහැ කියලා. මොකද්ද සිංහ දජය පහත මේ ඉංග්‍රීසි දජය පහත හෙළලා නැවතත් සිංහ දජය ඉහළට එසවුවා කියලා ජනප්‍රවාදයේ පවතිනවා. ඒ වගේම පුතේ මම කිව්ව කාරණාවක් මේ ගිවිසුම අත්සන් කරේ 1815 මාර්තු 2 වෙනිදා කියලා. නමුත් පුතේ තවත් කතාවක් තියෙනවා මේ ජෝන් ඩොයිලිගේ දිනපොතේ සඳහන් වුණා කියලා කියනවා. සමහර රදල ප්‍රධානීන් මේ සඳහා අත්සන් කරේ 1815 මාර්තු 10 වෙනිදා කියලා. හරි. මේක පුතේ මේ 1815 කන්ද උඩරට ගිවිසුමේ වැදගත් වගන්ති කිහිපයක් තියෙනවා. මේකේ දෙවනි වගන්තිය සඳහන් වුණේ ශ්‍රී වික්‍රම රාජසිංහ රජුට හා ඔහුගේ නායනක්කාර වංශිකයන්ට උඩරට සිංහාසනයට තිබ්බ අයිතිය නැති කරා.
අහෝසි කරා. උඩරට රාජධානියේ උඩරට සිංහාසනයට තිබ්බ අයිතිය අහෝසි කරලා දැම්මා. ඒ වගේම පුතේ මේක හතරවන වගන්තිය තිබ්බේ. මේක හතරවන වගන්තිය තිබ්බේ උඩරට රදලයින්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කරනවා කියලා. උඩරට රදලයින්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කරනවායි කියලා. මේකේ පස්වන වගන්තිය සඳහන් වුණේ බෞද්ධ ආගම ආරක්ෂා කරනවා සහ දේවාලගම් පනත ආරක්ෂා කරනවායි කියලා. දේවාලගම් පනත ආරක්ෂා කරනවායි කියලා. මේකේ 6 වන වගන්තිය සඳහන් වුණේ පැරණි දඬුවම් ක්‍රම අහෝසි කරලා නව දඬුවම් ක්‍රම පිළිබඳව තමයි 6 වන වගන්තියේ සඳහන් වුණේ. හරි. අපි ආපහු මේ දක්වා කතා කරමු. හරි. අපි ආපහු මේ දක්වා පොඩ්ඩක් මතක් කරමු. කන්ද උඩරට ගිවිසුම පිළිබඳව නැවතත් කතා කරමු. හරි. මේ අන්තිම පාරට කියා දෙන්න පුතේ. ඒ නිසා හොඳට අහගන්න. හරි. කන්ද උඩරට ගිවිසුම. කන්ද උඩරට ගිවිසුම. හරි. දැන් මම කලින් මාතෘකාවෙන් කිව්වා උඩරට රාජධානියේ රජු වෙච්ච ශ්‍රී වික්‍රම රාජසිංහ රජුරුවන්ව බ්‍රිතාන්‍යයන් විසින් අත්අඩංගුවට ගත්තා කියලා. මේ වෙනකොට පුතේ කන්ද උඩරට ආක්‍රමණය කරලා ඉවරයි ඉංග්‍රීසීන් විසින්. එතකොට මේ ඉංග්‍රීසීන්ට කන්ද උඩරට ආක්‍රමණය කරද්දී රදලයින්ගේ සහයෝගය ලැබුණා. මේ නිසා පුතේ මේ රදලයින් සහ උඩරට රදලයින් සහ ඉංග්‍රීසීන් අතර ගිවිසුමක් ඇති කරගත්තා. අපි ඒකට කියනවා 1815 මාර්තු 2 වෙනිදා අත්සන් කරපු කන්ද උඩරට ගිවිසුම කියලා. හරි. එතකොට මේ ගිවිසුම අත්සන් කරේ මයික් ඔෆ් කරන්න අවිෂ්ණේ අහගන්න. හරි. මේ කන්ද උඩරට ගිවිසුම අත්සන් 2 වෙනිදා 1715 මාර්තු 2 වෙනිදා තමයි මේ කන්ද උඩරට ගිවිසුම අත්සන් කරන්නේ. හරි. මේ කන්ද උඩරට ගිවිසුමේදී මේ බ්‍රිතාන්‍ය රජු වෙනුවට මේ කන්ද උඩරට ගිවිසුම අත්සන් කරන්නේ ඉංග්‍රීසීන් වෙනුවෙන් රොබර්ට් බවුන්ඩ්‍රික් ආණ්ඩුකාරවරයා. ඒ වගේම පුතේ උඩරට ජනතාව වෙනුවෙන් මේ ගිවිසුම අත්සන් කරන්නේ රදල ප්‍රධානී. තමයි පුතේ මෙන්න මේකට අත්සන් කරන්නේ. මේ ගිවිසුම අත්සන් කරන්න කලින් ඒ වගේම කියන්න ඕනි මේ ගිවිසුම අත්සන් කරේ උඩරට මහනුවර මගුල් මඩුවේදී තමයි මේ කන්ද උඩරට ගිවිසුම අත්සන් කරන්නේ. මේ ගිවිසුම අත්සන් කරන්න කලින් පුතේ මේ ඉංග්‍රීසි බටෙක් විසින් මේ සිංහ දජය පහත හෙළලා මේ ඉංග්‍රීසීන්ගේ දජය ඉහළට ඔසවනවා. මේක දැකපු වාරියපොළ ශ්‍රී සුමන්ගල හිමියෝ අපි තාම තොපිට රට ලියලා දුන්නේ නැහැ කියලා මොකද්ද මේ ඉංග්‍රීසීන්ගේ ජදය නැවතත් පහත හෙළලා මේ සිංහ දජය යලි ඔසවනවා කියලා එසවුවා කියලා ජනප්‍රවාදයේ පවතිනවා. ඒ වගේම මම කිව්වා මේ ගිවිසුම අත්සන් කරේ 1815 මාර්තු 2 වෙනිදා කියලා. නමුත් පුතේ තවත් මතවාදයක් තියෙනවා මේ ජෝන් ඩොයිල්ගේ දිනපොතේ සඳහන් වුණා කියලා කියනවා මේ ගිවිසුම සමහර රදල ප්‍රධානීන් අත්සන් කරේ 1815 මාර්තු 10 වෙනිදා කියලා. හරි. මේ කන්ද උඩරට ගිවිසුමේ සුවිශේෂී වගන්ති කිහිපයක් තියෙනවා. මේ කන්ද උඩරට ගිවිසුමේ සුවිශේෂී වගන්ති කිහිපයක් තියෙනවා. මේ දෙවන වගන්තියේ සඳහන් වුණේ පුතේ ශ්‍රී වික්‍රම රාජසිංහ රජුට හා ඔහුගේ නානක්කාර වංශිකයන්ට උඩරට සිංහාසනයට තිබ්බ අයිතිවාසිකම අහෝසි කරා පුතේ මේ දෙවන වගන්තිය මගින් කන්ද උඩරට ගිවිසුමේ දෙවන වගන්තිය මගින්
මේ උඩරට රාජධානියට ශ්‍රී වික්‍රම රාජසිංහ රජුරවන්ට සහ නායනකාර වංශිකයන්ට තිබිච්ච අයිතිවාසිකම අහෝසි කරා. ඒ වගේම මෙන්න මේකේ හතරවන වගන්තියේ සඳහන් වුණේ පුතේ උඩරට රදලයින්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කරනවායි කියලා. ඒ වගේම පස්වන වගන්තියේ සඳහන් වුණේ පුතේ මේ උඩරට මිනිස්සු අදහන බෞද්ධ ආගම සහ දේවාලගම් ඒ වගේම භික්ෂුන් වහන්සේලා ආරක්ෂා කරනවා කියලා තමයි පස්වන වගන්තියේ සඳහන් වුණේ. මේකේ හයවන වගන්තියේ සඳහන් වුණේ කඳුරට කිවිසුමේ හයවන වගන්තියේ සඳහන් වුණේ පුතේ මේ පැරණි දඬුවම් ක්‍රම අහෝසි කරනවා. ඒ වගේම මරණ දඬුවම් පැනවීමේ අයිතිය කාටද පනවන්නේ? ආණ්ඩුකාරවරයාට ලබා දෙනවා. පුතේ මෙන්න මේ හයවන වගන්තිය. හරි, දැන් පැහැදිලිද? තේරුණාද පුතේ? පාඩම පැහැදිලි වුණාද? තේරුණාද ඔයගොල්ලන්ට? ඔව් සර්. මෙසේජ් එකක් දාන්න පුතේ. හරි, එහෙනම් ලියා ගන්න පුතේ මාතෘකාව කන්ද උඩරට කිවිසුම. ලියා ගන්න. ඉංග්‍රීසීන්ට කන්ද උඩරට ප්‍රදේශය ආක්‍රමණය කිරීමට හැකි වූයේ 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 රදලයින්ගේ සහයෝගය ලැබීම හේතුවෙනි. ලැබූ ජයග්‍රහණය තව දුරටත් සනාථ කර ගැනීමට ලැබූ ජයග්‍රහණය තව දුරටත් සනාථ කර ගැනීමට ඉංග්‍රීසීන් විසින් රදලයින් සමග ගිවිසුමක් ඇති කර ගන්නා ලදී. අත්සන් කරන ලදී.
1815 මාර්තු 2 වෙනිදා 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 බගුල් මඩුවේදී ගිවිසුම අත්සන් කිරීමට පෙර 1815 මාර්තු 2 වෙනිදා මගුල් මඩුවේදී මෙම ගිවිසුම අත්සන් කිරීමට පෙර සායි කියන්නකෝ. මෙම ගිවිසුම අත්සන් මගුල් මඩුවේදී මෙම ගිවිසුම අත්සන් කිරීමට පෙර ඉංග්‍රීසි බටයෙකු විසින් සිංහ දජය පහත හෙලා ඉංග්‍රීසි දජය ඔසවනු දැකූ ඉංග්‍රීසි දජය ඉහළට ඔසවනු දුටු සිංහ දජය පහත හෙලා ඉංග්‍රීසි දජය ඉහළට ඔසවනු දුටු වාරියපොළ ශ්‍රී සුමංගල හිමියෝ තවම ඔබට ඒට අයිතියක් නොමැති බව ප්‍රකාශ කර සිංහ දජය නැවතත් ඔසවන ලදී. මෙම ගිවිසුම සඳහා බ්‍රිතාන්‍යයේ තුන්වන ජෝර්ජ් රජු වෙනුවට
රොබර්ට් බවුන්ඩ්‍රික් ආණ්ඩුකාරවරයාද සාර පොඩ්ඩක් මට දැන් කියන්නද? ආණ්ඩුකාරවරයාද රොබර්ට් බවුන්ඩ්‍රික් ආණ්ඩුකාරවරයාද උඩරැටියන් වෙනුවෙන් රදලයින්ද අත්සන් තැබූහ රදලයින්ද අත්සන් තැබූහ සර් තුන්ද මොකද්ද සර් පොඩ්ඩක් මට පොඩ්ඩක් කියන්න. මොකද පුතේ තුන්වන බ්‍රිතාන්‍යයේ තුන්වන ජෝර්ජ් රජු වෙනුවෙන් රොබර්ට් බවුන්ඩ්‍රික් ආණ්ඩුකාරවරයාද උඩරැටියන් වෙනුවෙන් රදලයින්ද මෙම ගිවිසුමට අත්සන් තැබූහ. හරි සර්. මෙම ගිවිසුමට අත්සන් තැබූහ. ඇතැම් රදලයින් මාර්තු 10 වෙනිදා 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 මෙම ගිවිසුම අත්සන් කළ බව ඇතැම් රදලයින් මාර්තු 10 වෙනිදා මෙම ගිවිසුම අත්සන් කළ බව ඇතැම් රදලයින් මාර්තු 10 වෙනිදා මෙම ගිවිසුම අත්සන් කළ බව ජෝන් ඩොයිලිගේ දිනපොතේ සඳහන් වී තිබේ. ජෝන් ඩොයිලිගේ දිනපොතේ සඳහන් වී තිබේ. ජෝන් ඩොයිලිගේ දිනපොතේ සඳහන් වී තිබේ. ජෝන් ඩොයිලිගේ දිනපොතේ මෙය සඳහන් වී තිබේ. ජෝන් ඩොයිලිගේ දිනපොතේ මෙය සඳහන් වී තිබේ. ජෝන් ඩොයිලිගේ දිනපොතේ මෙය සඳහන් වී තිබේ. උඩරට ගිවිසුමේ ප්‍රධාන වගන්ති 12ක් ඇති අතර උඩරට ගිවිසුමේ 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 වගන්ති 12ක් ඇති අතර වැදගත් වගන්ති කිහිපයක් පහත පරිදි පෙන්වා දීමට හැකිය. 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 ලියගන්න පුතේ එකින් එක දෙවන වගන්තිය දෙවන වගන්තිය දෙවන වගන්තිය දෙවන වගන්තිය දෙවන වගන්තිය පුතේ සමහර විට ඔයගලන්ට දැනෙන්න පුළුවන් මම ස්පීඩ් කියනවා කියලා මට ඔයගොල්ලෝ කිසි කෙනෙක් පේන්නේ නැහැ. කිසිම දරුවෙක් මේ වීඩියෝ එකවත් ඔන් කළා නැහැ මට ඔයගොල්ලෝ ලියනවා පේන්නේ නැහැ. අර මට ඔයගොල්ලෝ ලියනවා පේන්නේ නැහැ. ඒකයි මම මේ ගලන්ට කියන්නේ මම හිතනවා ඔයගොල්ලෝ ලියාගෙන නැති කියලා.
ළමයි වීඩියෝ ඔන් කරලා තියෙනවා නම් මට පේනවා ඕගොල්ලෝ හරිද? ඕගොල්ලෝ ලියනවද නැද්ද මොකද කරන්නේ ඕගොල්ලෝ ලියලා අවසන්ද කියලා මට තීරණය කරන්න පුළුවන්. හරිද? ඔය කිසි කෙනෙක් වීඩියෝවත් මොකුත් ඔන් කරන්නේ නැතුව මට මොකුත් පේන්නෙත් නැහැ. ඉතින් මම හිතනවා ඕගොල්ලෝ ලියලා තියෙන්නේ කියලා. ඊට පස්සේ කියනවා වේගෙ වැඩි කියලා. හරි. ලියන්න පුතේ දෙවන වගන්තිය. දෙවන වගන්තිය. ලියන්නේ යටතේ ශ්‍රී වික්‍රම රාජසිංහ රජුට ශ්‍රී වික්‍රම රාජසිංහ රජුට හා ශ්‍රී වික්‍රම රාජසිංහ රජුට හා ශ්‍රී වික්‍රම රාජසිංහ රජුට සහ ඔහුගේ පවුලේ උදවියට ශ්‍රී වික්‍රම රාජසිංහ රජුට සහ ඔහුගේ පවුලේ උදවියට ශ්‍රී වික්‍රම රාජසිංහ රජුට සහ ඔහුගේ පවුලේ උදවියට උඩරට සිංහාසනයට තිබූ උඩරට සිංහාසනයට තිබූ අයිතිවාසිකම් අහෝසි කිරීම 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 අයත් කියන්න දෙවන වගන්තිය. හොඳේ ශ්‍රී වික්‍රම රාජසිංහ රජුට සහ ඔහුගේ පවුලේ උදවියට උඩරට සිංහාසනයට තිබූ අයිතිවාසිකම් අහෝසි කිරීම. පුතේ ඌට වඩා නලවල මට කියන්න බෑ. ඒ හින්දා ලියන්න. ඌට වඩා නලවනවා නම් මට පුතේ කියන්න තියෙන්නේ මට ඊට වඩා මට කියන්න තේරෙන්නේ නැහැ. මට එනම් කියන්න තියෙන්නේ ශ්‍රී වික්‍රම රාජසිංහ රජුට හා එහෙම තමයි මට කියන්නේ. එහෙම කියන්න බෑනේ පුතේ මෙලෝ රහක් නැහැනේ. ඕගොල්ලෝ ඔහෙ බුදිය ගන්න. මම කිව්වට අම්මට උඩු මේකා මේ නැලවෙලි ගීත කියනවද? එහෙනම් පුතේ ඉක්මනට ලියන්න. හරිද? එන්න ලියන්න ඉක්මනට පොඩ්ඩක්. හරිද? එහෙම හොඳයිද? එහෙම ලිව්වොත් හරි තමයි. ළමයි ටික රියැක්ට් කළා ඊට පස්සේ හොඳට ගොරෑරත් නිදාගෙන නැලවිලි ගීයක් කියනවා කියන හිතත්. හරි. හතරවන වගන්තිය. සමහර ළමයින්ට ඈනුත් යනවා දෙයියනේ. අම්මැලිද යකෝ මන් නිදි පෙත්තක්ද මේ දෙන්නේ? නෑනේ නේ. හරි. හතරවන වගන්තිය. ලියන්න පුතේ හතරවන වගන්තිය. උඩරට රදලෙන්ගේ ආරක්ෂා කරන උඩරට රදලෙන්ගේ අයිතිවාසිකම් උඩරට රදලෙන්ගේ අයිතිවාසිකම් උඩරට රදලෙන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කරන බවට දැක් වූ වගන්තිය උඩරට රදලෙන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කරන බවට දැක් වූ වගන්තිය. හරි. පස්වන වගන්තිය. බුද්ධාගම දේවාලගම් පනත එපා පුතේ දේවාලගම් කියන්නේ බෞද්ධ ආගම දේවාලගම් හා භික්ෂූන් වහන්සේලා ආරක්ෂා කරන බව මෙහි සඳහන් වී තිබේ. ආරක්ෂා කරන බව
මෙහි සඳහන් වී තිබේ. ආරක්ෂා කරන බව මෙහි සඳහන් වී තිබේ. ආරක්ෂා කරන බව මෙහි සඳහන් වී තිබේ. ආරක්ෂා කරන බව මෙහි සඳහන් වී තිබේ. 6 වන වගන්තිය 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 පැරණි දඬුවම් ක්‍රම අහෝසි කරන බව හා 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 මරණ දඬුවම පැනවීම 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 ආණ්ඩුකාරවරයාට පැවරීම ආණ්ඩුකාරවරයාට පැවරීම ආණ්ඩුකාරවරයාට පැවරීම හරි පුතේ මෙන්න මේ තියෙන්නේ උඩ මඩුව මේ තියෙන්නේ උඩරට මගුල් මඩුව හොඳට බලා ගන්න පුතේ සමහර විට ප්‍රශ්න පත්‍රයේ මෙන්න මේ පින්තූරේ දාලා මෙන්න මේ මොකක්ද කියලා ඔයගොල්ලන්ගෙන් අහන්න පුළුවන්. එහෙම වුණොත් ඔයගොල්ලෝ පින්තූර සපයන්න ඕනි. මොකක් කියලාද මේක? මහනුවර මගුල් මඩුව. හරිද? මහනුවර මගුල් මඩුව. හරි. හරි. අත රිදෙනවද? දෑත රිදෙනවද නුඹේ? දෑ අත් දෙක රිදෙනවද පුතේ ලියලම? නෑ සර්. ලියලම අත රිදෙනවද? නෝට් ලියලම අත රිදෙනවද? හවුද? නෑ. පුතේ හරිද? අපිට පුතේ මේ බබා උකුම් සෙල්ලම් දාන්න බෑ පේපර් වල. හරිද? අපිට බබා උකුම් සෙල්ලම් දාන්න බෑ පේපර් වල. හරිද? අපිට નિયમિત වේලාවක් තියෙනවා. අපි ඒ වේලාවට ලියන්න ඕනි. හරිද? එහෙම නැත්නම් පුතේ O level කරද්දි විභාග ශාලාවෙද්දී හරිද? විභාග ශාලාවෙද්දී හරිද? අපේ ඉස්කෝලේ ටීචර්ලා වගේ නෙමෙයි. විභාග ශාලාවේ ඉන්න කට්ටිය වේලාවට ඉක්ම කරන අපේ ඉස්කෝලේ ටීචර්ලා වගේ අනේ ටීචර් විනාඩි 5ක් දෙන්න. අනේ ටීචර් විනාඩි 5ක් දෙන්න මේක ලියන්න. මේ ලියන ගමන් මේ විනාඩි 5ක් දෙන්න. අනේ මට විනාඩි 5ක් දෙන්න. එව්ව බෑ පුතේ O level වලදී. O level වලදී කියන්න බෑ ශාලාධිපතිතුමාට අනේ සර් විනාඩි 15ක් 5ක් දෙන්න සර්. අනේ සර් මේක අමුඩ ගන්න බැරි වුණා සර්. අනේ සර් මේ ප්‍රශ්න ලියා ගන්න බැරි වුණා සර් ගා. ලත විවි තැවි ඉන්න බෑ පුතේ ටයිම් එක ආවද ගත්ත පටපට ගාලා පේපර් ටික එකතු කරගෙන ගියා. හරිද? ඒ නිසා පුතේ ඔයගොල්ලෝ වේගය හදාගන්න ඉක්මනට හරිද? ප්‍රශ්න පත්‍රයකට ඉක්මනට උත්තර ලියා ගන්න හදාගන්න. මේ වේගය තමයි පුතේ මම ඉක්මනට කිය මෙතනදී හදන්නේ ඕගොල්ලොත් එක්ක. නැත්තම් පුතේ මටත් පුළුවන් ඕගොල්ලන්ව නලවන්න. හරිද? ඕගොල්ලන්ව නලවන්න පුළුවන්. හැබැයි පුතේ ඕගොල්ලන්ව නලව ලිව්වොත් එහෙම එක්සෑම් එක ලියද්දි ඕගොල්ලෝ මට බනි. මොකද්ද මූ අපිව නැලුවා වේගය හැදුවේ නෑ අපේ. අපේ ටයිම් එක හැදුවේ නෑ. හරිද? ඔන්නෝම කෑ ගහන්න පටන් ගන්න. ඒ නිසා තමයි පුතේ ඕගොල්ලන්ගේ වේගය මම මෙතන ඉක්මනට කිය හදන්නේ. හරිද? එතකොට පුතේ දැන් ඕගොල්ලෝ ඉන්නේ 9 වසරේ. දැන් ඕගොල්ලෝ ඉන්නේ 9 වසරේ. තව අවුරුදු දෙකකින් ඕගොල්ලන්ට O level exam එක ඕගොල්ලෝ හිතන්න එපා. අප්පට සීනේ තව යකෝ අවුරුදු දෙකක්ම තියෙනවා අපිට. මහන්සි වෙන්න ඕනේ වැඩ කරන්න ඕනේ අවුලක් නැහැ ලං කරලම ගේම් ගහනවා. හරිද? එහෙම හිතන්න එපා පුතේ කීයටවත්. හරිද? ඕගොල්ලෝ හරිද? මේ 9 වසරේ ඉඳලා තමයි පුතේ. 9 වසරේ ඉඳලා තමයි මේ O level exam එකට හරිද? බේසික් එක වැටෙන්නේ මුල් ෆවුන්ඩේෂන් එක වැටෙන්නේ මෙතන ඉඳලා තමයි ප්‍රශ්න පත්‍ර ගොඩක් වෙලාවට හැදෙන්නේ. හරිද? මේ ඕගොල්ලන්ට මේ තියෙන පාඩම්ම පුතේ 11 වසරේ තියෙනවා. මේ පාඩමම 11 වසරේ නැවතත් ඊට වඩා චුට්ටක් ගැඹුරට ඉගෙන ගන්න වෙනවා.
හරිද? ඊළඟට තුන්වෙනි පාඩම වෙච්ච ශ්‍රී ලංකාවේ ජාතික පුනරුදය කියන පාඩම 11 වසරේ තුන්වෙනි පාඩමේම තියෙනවා. ඊට වඩා මේකේ තියෙනට වඩා ගැඹුරට ඒක ඉගෙන ගන්න ඕනි පොඩ්ඩක්. ඒ නිසා පුතේ 9 වසරේදී අපි මේක හරියට ඉගෙන ගත්තොත් හරිද? හරියට මේ දේ කරොත් අපිට 11 වසරේදී ලේසි. හරිද? කියන්න ලේසි. හරිද? O level ගැන විස්තරයක් කියන්න. මොකක්ද පුතේ O level ගැන විස්තරයක්? හරිද? O level කියලා කියන්නේ පුතේ අපොස සාමාන්‍ය පෙළ විභාගය කියලා කියන්නේ ඕගොල්ලන්ගේ ජීවිතයේ තියෙන තීරණාත්මකම තැනක්. ඕගොල්ලන්ගේ ජීවිතේ ටර්නින් පොයින්ට් එක තමයි. හැරවුම් ලක්ෂ්‍ය තමයි පුතේ අපොස සාමාන්‍ය පෙළ විභාගය කියලා කියන්නේ. ඕගොල්ලෝ ඊළඟට යන පාත් එක එහෙම නැත්නම් ඊළඟට යන මාර්ගය තීරණය කරන්න පුතේ මේ අපොස සාමාන්‍ය පෙළ විභාගය. හරිද? එහෙම නැත්නම් ඕගොල්ලන්ගේ ශිෂ්‍ය ඕගොල්ලෝ ලියලා තිබිච්ච ශිෂ්‍යත්ව විභාගයෙන් නෙමෙයි. ශිෂ්‍යත්ව විභාගයෙන් නෙමෙයි. පුතේ අපි මේ ඉගෙන ගන්නේ ඇයි? අපි මේ ඉගෙන ගන්නේ ඇයි? හරි. ඕගොල්ලෝ කියන විදියට හරිද? ඔය ඔටෝ බුක් වල එහෙම ලියන විදියට රටට වැඩදායි පුරවැසියෙක් වෙන්න. හරි. ඒකත් එක පැත්තකින් එකක්. නමුත් පුතේ අපි මේ ඉගෙන ගන්නේ අනාගතයේදී හොඳ රැකියාවක් කරන්න. දුක් නොවන හරිද? හොඳ රැකියාවක් කරන්න ඉදිරි ජීවිතය සාර්ථක කරගන්න. ඉතින් පුතේ මේ අපොස සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල ඒ සඳහා අනිවාර්යෙන්ම බලපානවා රැකියාවක් සඳහා යන්න. හොඳ රැකියාවක් සඳහා යන අපොස සාමාන්‍ය පෙළ විභාගයේ රිසල්ට් එක ප්‍රතිඵලය අනිවාර්යෙන්ම බලපානවා. නැත්තම් පුතේ කවදාවත් අහන්නේ නැහැ. ජොබ් එකකට ගියාම රැකියාවකට ඉන්ටර්විව් ගියාම ශිෂ්‍යත්වය කියලා. ෆේල්ද වැඩක් නෑනේ. එහෙම අහන්නේ නැහැ පුතේ කොහොම. මේ ඕගොල්ලෝ ඉස්සරහා කතා කරන මටත් පුතේ ශිෂ්‍යත්ව විභාගයට තියෙන ලකුණු 74යි. හරිද? ඕගොල්ලෝ ඉස්සරහා මේ කතා කරන මටත් තියෙන පුතේ ශිෂ්‍යත්ව විභාගයට 74. හැබැයි පුතේ මගේ සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල එහෙම නෙමෙයි. හරිද? මට සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල හොඳ ප්‍රතිඵලයක් තියෙනවා. හරිද? එතකොට පුතේ මේ දැන් රැකියාවලට යද්දී අපි රැකියාව වෙළඳපොළට මේ යන්නේ අප සාමාන්‍ය පෙළ විභාග අපි මේ ඉගෙන ගන්න යන්නේ රැකියාවකට. එතකොට පුතේ සාමාන්‍ය රැකියාවකට යද්දී අනිවාර්යයෙන්ම දැන් අහන කාරණාවක් තමයි ගණිතය, ඉංග්‍රීසි, සිංහල ඇතුළු විෂයන් 7කට සම්මාන තියෙන්න ඕනේ. හොඳ රැකියාවකට යන්න පුතේ. ඒ සඳහා ඒ කියන්නේ අපේ අපොස සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල අනිවාර්යයෙන්ම රැකියාවකට යන්න බලපානවා. රැකියාවකට යන්න අනිවාර්යයෙන්ම බලපානවා. ඕගොල්ලෝ පුතේ බැංකින් ජොබ් එකකට යන්න හිතාගෙන ඉන්නවනම් එහෙම නැත්නම් ෆයිලට් කෙනෙක් වෙන්න හිතාගෙන ඉන්නවනම් එහෙම නැත්නම් නැවක කපිතාන් කෙනෙක් වෙන්න හිතාගෙන ඉන්නවනම් හරිද? මේ වගේ හොඳ රැකියාවකට යන්න හිතාගෙන ඉන්නවනම් පුතේ අර සම්මාන කියලා කියන්නේ පුතේ 100කට වැඩි වෙන්න ඕන. හැබැයි පුතේ අපි ඒකක් අරන් තිබ්බොත් අපි සබ්ජෙක්ට් එකට ඒකක් අරන් තිබ්බොත් අපි අපේ රැකියාවත් එක්ක ෆේස් කරන්නේ අනිත් එක්කෙනා ඒ විෂයන් වලට B C එහෙම අරන් තිබ්බොත් අර A එහෙම අරන් තියෙන එක්කෙනාව තමයි පුතේ රැකියාවට ගන්නෙ. ඒ නිසා පුතේ අපි ගන්න ප්‍රතිඵලය ඉතාමත් විශිෂ්ට ප්‍රතිඵලයක් ගන්නවා නම් ඒක අපිට තමයි පුතේ වාසිදායක. හරි. ඉතින් පුතේ ඕගොල්ලෝ ඉස්ලාම O level කරන්න. හරිද? ඉස්ලාම O level ඉගෙන ගන්න. හොඳ රිසල්ට් එකක් දාන්න. ඊට පස්සේ පුතේ ඕගොල්ලෝ A level කරන්න යන්න. ඕගොල්ලෝ ඕනෑම විෂය ධාරාවකින් ඕගොල්ලෝ කැමති විෂය ධාරාවකින් A level කරන්න. එක්ක කලාව වේවා, එහෙම නැත්නම් කොමර්ස්, එහෙම නැත්නම් සයන්ස්, එහෙම නැත්නම් මැත්ස්, එහෙම නැත්නම් ටෙක් ඕන එකක් පුතේ ඕගොල්ලෝ කරන්න. එහෙම කරලා පුතේ අනිවාර්යයෙන්ම විශ්වවිද්‍යාලයකට යන්න. ඕගොල්ලෝ අම්මලා තාත්තලා සෑහෙන්න බලාපොරොත්තු වෙන දෙයක් තමයි පුතේ තමන්ගේ පුතා එහෙම නැත්නම් දුව විශ්වවිද්‍යාලයකට යවන එක. ඒක අම්මලා තාත්තලාගේ තියෙන සිහිනයක්. ඒ සිහිනය යථාර්ථයක් කරගන්න. අම්මගේ තාත්තගේ සිහිනය අනිවාර්යයෙන්ම යථාර්ථයක් කරන්න පුතේ. ඒ දේ ඕගොල්ලන්ට කරන්න පුළුවන්. ඉගෙනීමෙන්ම විතරයි. පුතේ නෙල්සන් මැන්ඩලා මෙන්න මෙහෙම කතාවක් කියලා කියනවා. ලෝකය වෙනස් කිරීමට හැකි බලවත්ම ආයුධය අධ්‍යාපනය.
ඒ අධ්‍යාපනයේ නැවති ආයුධය අරගෙන පුතේ යන්න ලෝකය වෙනස් කරන්න. යන්න ලෝකය වෙනස් කරන්න. පුතේ ගුරුවරු විදිහට අපි ඕගොල්ලන්ව නිර්මාණය කරන්නේ. ගුරුවරු විදිහට අපි ඕගොල්ලන්ව නිර්මාණය කරන්නේ I learning college එක කරා නිර්මාණය කරන්නේ අපිත් එක්කවත් ඕගොල්ලෝ අපිත් එක්කවත් අපි පසුපසවත් එන්න නෙමෙයි පුතේ කවදා හෝ දවසක අපිව හඹාගෙන ඉදිරියට යන්නේ. අපිව හඹාගෙන ඉදිරියට යන්න පුතේ. ඒ දේ ඔයගොල්ලන්ට කරන්න පුළුවන් අනිවාර්යෙන්ම. අම්මගේ ඇස් වලින් වැටෙන කඳු වලට වඩා තාත්තගේ ඇස් වලින් වැටෙන බොර පාට කඳුළු වල බරපතලකම වැඩි පුතේ. ඒ අහිංසක අම්මා තාත්තගේ ඒ සිහිනය යථාර්ථයක් කරන්න. ඒ දේ ඔයගොල්ලන්ට කරන්න පුළුවන්. ඕගොල්ලන්ට මම හැමදාමත් කියනවා මේ තියෙන තත්ත්වයේ උඩ ඕගොල්ලන්ට කැමැත්තෙන් හෝ අකමැත්තෙන් ඔන්ලයින් හරහා ඉගෙන ගන්න සිද්ධ වෙලා තියෙනවා. ඉතින් පුතේ සමහර විට ඕගොල්ලන්ට මේ ඔන්ලයින් එන්න ඕගොල්ලන්ගේ ෆෝන් එක සමහර විට Tamanගේ අම්මගේ මාලේ උකස් කරලා ඒ ෆෝන් එක අරන් දෙන්න පුළුවන්. පුතේ එහෙම අම්මලා ඉන්නවා මට ඒ බව කියලා තියෙනවා. වැඩි ඕනේ නැහැ පුතේ ගිය සතියේ කලින් සතියේ මට එහෙම අම්ම කෙනෙක් කිව්වා. සර්